නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ උතුම් සද්ධර්මය අපි අවබෝධ කර ගැනීමේදී පළමුව ඒ පිළිබඳව අපි අසා දැන ගැනීමක් තිබෙන්නට ඕනේ. සත්‍ය ඥානය සම්පූර්ණ කරගත් පුද්ගලයාට ඊට පස්සේ කෘත්‍ය ඥානයක් විදිහට ඒ තුළ ක්‍රියාත්මක වන්නට පුළුවන්කම තිබෙනවා. කෘත්‍ය ඥානය ඇති පුද්ගලයාට තමයි කෘතඥානය සිදු කළ බවට නැතිනම් Taman ඒ වඩන ලද්ද වැඩූ බවට ඒ ප්‍රඥාව උපදවා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන මේ ත්‍රිවිධ ඥානයන් අපේ ප්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමේදී අප සතු විය යුතු ධර්මයන්. ඒ නිසා මූලික වශයෙන්ම අපි කෘත්‍ය තුල සම්පාදනය කරගත යුතු දේ. ඒ කියන්නේ අපි භාවනාවක් දියුණු කරනකොට, භාවනාව වඩනකොට අපි අපේ ජීවිතය තුළ සම්පාදනය කරගත යුතු දේ හිත හැසිරවිය යුතු ආකාරය පිළිබඳව අපි දැනුමක් ඇති කරගෙන සිටිය යුතුයි. අන්න ඒ විදිහට හාත්පස දැනුමක් ඇතිව අපි සිත දියුණු කිරීම තුළින් තමයි අපිට පහසුවෙන් මේ ගමන පූර්ණේ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැති වුණොත් අපි විවිධ දේවල් හමුවේ අපේ සිත කඩා වැටීමට ලක් වෙනවා. එතකොට විවිධ ආකාරයට අපේ සිත විවිධ ප්‍රශ්න ගැටලු හමුවේ කඩාගෙන වැටෙනකොට මේ ප්‍රතිපදාව හැමදාම එකම තැන එකම විදිහට අපිට ඉන්නට සිද්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අපේ හිත කොහොමද ආරක්ෂා කරගන්නේ? අපේ සිත කොහොමද මේ ධර්ම මාර්ගයේ යනකොට රැකගන්නේ? අපි සම්පාදනය කරගත යුතු දේවල් මොනවද කියන දේ පිළිබඳව අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ. ගොඩක් වෙලාවට අපි භාවනාව කියන දේ කරන භාවනාව කියන දේ ජීවිතේ හැමදාම එකම තැන තියෙන දෙයක් විදිහට පවතින්නට හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ හිත වැඩූ සිත රැකගන්න අපි දන්නේ නැහැ. අපි හිතක් දියුණු කරනවා, දියුණු කරගත්ත හිත ආරක්ෂා කරලා තියාගන්නට දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකම නිසාම අපි යම් කාල අවස්ථාවකදී අපේ හිත වඩනවා යම් කාල සීමාවක් තුළ. ඊට පස්සේ නැවත අතහැරලා දානවා, ආපහු අපිට මුලින් ඉඳලා පටන් ගන්නට සිද්ධ වෙනවා. මේක තමයි සාමාන්‍ය අපේ ජීවිතේ. මෙන්න මේ විදිහට අපේ ජීවත් වෙන තැනක අපිට අපේ හිත රැකගන්නේ කොහොමද කියන දැනුම තිබුණොත් සමහර වෙලාවට අපේ ජීවිතේ අපි ඊට අනුරූප වෙන විදිහට වෙනස් කරගන්නට සිද්ධ වෙනවා. අපි හිතේ පවත්නා කෙලෙස් ධර්මයන් දුරු කරගන්නට උත්සාහවත් වෙනකොට ඇසුරු කළ යුතු තැන් තිබෙනවා, ඇසුරු නොකළ යුතු තැන් තිබෙනවා. ඒ වගේම දුරු කළ යුතු ධර්ම හඳුනා ගන්නට අවශ්‍යයි. ඒවා කායික වශයෙන් දුරු කළ යුත්තේ කුමන දේවල්ද? මානසික වශයෙන් අපි දුරු කළ යුත්තේ කුමන දේවල්ද? මේ වගේ දේවල් ගැන අපිට දැනුමක් ඇති විය යුතුයි. ඒ දැනුම නැත්නම් අපි මේ ප්‍රතිපදාව පුරන්නට යනකොට බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. හිත වඩනවා, හිත රකින්නවා කියන එක පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා අපි මේ කරුණු එකින් එක අරගෙන සාකච්ඡා කරන්නේ භාවනාවට පසුබිම පිළිබඳව. අපි භාවනා කර්මස්ථාන හඳුන්වා දෙන්නට කලින් භාවනාවට පසුබිම පිළිබඳව හඳුන්වා දිය යුතු නිසා. පසුගිය දේශනාව තුළින් අපි විශේෂයෙන්ම කතා කරන්නට යෙදුණා වත්තු විසද කිරියතා සහ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා කියන මේ කරුණු දෙක පිළිබඳව. එතකොට වත්තු විසද කිරියතා කියන කාරණාවෙන් අපි ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු කොහොමද පිරිසිදු කරගන්නේ කියන දේ පිළිබඳව අපි අවධානයක් යොමු කළා. ඔබ ඉන්න පරිසර පද්ධතිය සහ ඔබේ පෞද්ගලික පිරිසිදු භාවය ඇති කර ගැනීම එහිදී අනිවාර්ය දෙයක් හැටියටයි හඳුනා ගන්නට යෙදුනේ. අර සමහර වෙලාවට භාවනා කරනවා කියන එක අර කලකිරීම කියන දේත් එක්ක වරදවා ගැනීම නිසා කෙනෙක් කල්පනා කරනවා මේ නාන්නෙත් නැතුව අතපය හොද ගන්නෙත් නැතුව ඉන්න එක තමයි භාවනාව කියලා. නැතිනම් භාවනා නියෝගී භික්ෂුන් වහන්සේ නමක් කිව්වහම ඒද ආකල්පයක් තියෙනවා මේ නාන්නේ නැතු බොහොම අපිරිසුදු පැවැත්මක් කියන එක නෑ. භාවනාව කියන දේ බොහොම පාරිශුද්ධ පැවැත්මක් සමග යන්නේ.
කායික පාරිශුද්ධ භාවයේ සහ ඒ කියන්නේ ආධ්‍යාත්මික කයෙහි තියෙන පිරිසුදු බවත් ඒ අවට පරිසරයේහි පිරිසුදු බවත් කියන මේ දෙපැත්තෙම පිරිසුදු බව කියන දේ අපේක්ෂිතයි. ඒ නිසා ඒක සිතට බලපවත්වනවා. සිත එකඟ කර ගැනීමේදී පුංචි පුංචි දේවල් වුණාට ඒ දේවල් ප්‍රධාන වශයෙන්ම බලපෑමක් කළ හැකි දේවල්. ඒ නිසා පිරිසුදු බව කියන එක අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු දෙයක් හැටියටයි දකින්නට පුළුවන්කම තියෙන. ඒක තමයි වත්තු විසද කිරියතා කියලා කියන්නේ. ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා කියන එකෙන් අපි හඳුන්වන්නට යෙදුණා ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඇති කරගනු ලබන ඒ සමව පවත්වා ගන්නා නුවණ. එතකොට ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගන්නකොට යම් ඉන්ද්‍රියක් අඩු වෙනවා නම් ඒ අඩුවන ඉන්ද්‍රිය දියුණු කරගන්නට තරම් නුවණක් අපට තියෙන්නට ඕනේ. ශ්‍රද්ධාව අඩු වෙනවා නම් අපි බුද්ධානුස්සතිය ආදී කර්මස්ථානයන් තුළින් ශ්‍රද්ධාව දියුණු කරගන්නට ඕනේ. එතකොට වීරිය අඩු වෙනවා නම් අපිට අපාය භය පච්චවේක්කනතා වගේ දේවල් වලින් අපාය භය ප්‍රතිවේක්ෂා කිරීම, ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම මේ ආදී නොඑක ආකාරයෙන් අපිට පුළුවන්කම තිබෙනවා වීරිය දියුණු කරගන්නට අවශ්‍ය විදිහට අපි මානසිකාරයේ පවත්වන්නට. අන්න විරිය ඉන්ද්‍රිය දියුණු කරන්නට ඕන වීරිය අඩු වෙනකොට. ඒ වගේම සතිය අඩු වුණොත් එහෙම අපි සති ඉන්ද්‍රිය දියුණු කරන්නට අවශ්‍යයි. සිහිය ප්‍රධාන වශයෙන්ම දියුණු කළ හැකි කමඨහනක හිත තබාගෙන අපි සිහියට දෙන ඉඩකඩ වැඩි කරලා සති ඉන්ද්‍රිය දියුණු කරන්නට ඕන. සමාධිය අඩුයි කියලා තේරෙනවා නම් චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු වෙන විදිහේ කර්මස්ථානයක් ඇසුරු කරන්නට අවශ්‍යයි. ප්‍රඥාව අඩු වෙනවා කියලා තේරෙනවා නම් ඒ ගැඹුරු ධර්මකාරණා මෙනෙහි කිරීම තුළ ගම්භීර ඥාන චර්ය පච්චවේක්කනතා කියලා කියනවා. ඒ ගැඹුරු දහම් කරුණු පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම ආදී විදිහෙන් ප්‍රඥාව අපි තවදුරටත් දියුණු කරගන්නට අවශ්‍යයි. මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව සම්පාදනය කර ගැනීම තුළින් ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගැනීම තුළින් අපේ භාවනාව සිද්ධි ප්‍රාප්ත කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ භාවනාව අපිට අවශ්‍ය පරිදි හසුරවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට තුන්වෙනි කරුණ හැටියට දකින්නට පුළුවන් නිමිත්ත කුසල භාවය කියන එක. නිමිති පිළිබඳව තිබෙන කෞශල්‍ය. ඒ කියන්නේ නිමිති පිළිබඳව කියනකොට දැන් භාවනාවේදී අපි ගන්නවා කර්මස්ථානයන්. එතකොට මේ භාවනා කර්මස්ථානයන්ගේ නිමිති පවතිනවා. භාවනා නිමිති පවතිනවා. මොනවද භාවනා නිමිති? දැන් අසුබ නිමිති තිබෙනවා. එතකොට අපි ඒ දෙතිස් කුණප කොට්ටාස පිළිබඳ මානසිකාරයේ පවත්වනවා නම් කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදී ලෙස දැන් කේසා කියනකොට කෙස් වර්ණ වශයෙන් හැඩසටහන් වශයෙන් ගන්ධ වශයෙන් මෙබඳු වූ ස්වභාවයක් කියලා පිහිටි ස්ථාන ආදී විදිහට එතන පවත්නා ස්වභාවයන් විදිහට එහි නිමිති පිළිබඳව අපි අසුරු කිරීමක් කරනවා. එතකොට මේ නිමිත්ත කෞශල්‍ය නැත්තම් ඒ නිමිති පිළිබඳව අපි භාවනාවක් නැත්තම් ඒ කර්මස්ථානයේ වඩන්න බෑ. එතකොට අසුබ නිමිති පිළිබඳව අපිට ඒ නිමිත්ත කෞශල්‍ය භාවයේ තියෙන්නට ඕනේ. අසුබ භාවනාවක් අපි සිද්ධ කරනවා නම්. දැන් මේ අපි උදාහරණයක් හැටියට දැන් වක්කම් කියන වචනය කිව්වා කියලා තේරුමක් නැහැනේ. එතකොට අපිට තියෙන්නට ඕනේ වක්කම් කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් වකුගඩුවක් කියලා අපි කියනවනම් වකුගඩුව කියන්නේ මොන වගේ දෙයක්ද? මොන වගේ හැඩයෙන් යුක්ත දෙයක්ද? එතකොට මොන විදිහේ ස්වභාවයක් දෙහි පවතින්නේ කියන එක ගැන අපිට නිමිති තියෙන්නට ඕනේ. ඒ නිමිතිත් එක්ක තමයි මේ භාවනාව අපිට කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට දැන් අපි සෝහනකට ගෙනihin දාපු මිනියක් පිළිබඳව නම් අපි මෙනෙහි කරන්නට පටන් ගන්නෙ. එහි නිමිති පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕනේ. ඒ නිමිති නැතුව අපි නිකම්ම භාවනා කරන්නට පටන් අරගෙන වචන මෙනෙහි කළා කියලා අපිට ඒකෙන් ඒ භාවනා අර්ථය සිද්ධි පමුණවා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. භාවනා අර්ථය සිද්ධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අපි දැන් කසින භාවනාවක් කරනවා නම් ඒ කසින මණ්ඩලය, කසින නිමිත්ත පිළිබඳව අපිට නිමිති කෞශල්‍ය තියෙන්නට ඕනේ. එතකොට ඒකෙදි අපි පාවිච්චියට ගන්න නිමිත්ත මොන ආකාරයකටද අපි සකස් කරගන්නේ? එතකොට ඒකෙන් ප්‍රමාණය කුමක්ද? එතකොට ඒක උද්ග්‍රහණය කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මනසට අපි මේ නිමිත්ත බලමින් අපි මේ නිමිත්තේ හැඩසටහන් වර්ණසටහන් විදිහට එහි නිමිත්ත අපි මනසට උපුටා ගන්නවා. එතකොට මේ මනසට උපුටා ගන්නකොට ඒ මනසට උපුටාගත්ත නිමිත්ත තමයි ආපහු වඩන්නේ ඊට පස්සේ. ඒ මනසට උපුටා ගත්තට පස්සේ ආපහු අපි අර කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඉන්නේ නැහැ.
ඊට පස්සේ අපිට දැන් නිමිත්ත කෞශල්‍ය භාවයේ තියෙනකොට දන්නවා දැන් මේක මේ අපි උපුටා අරගෙන ඉවරයි නිමිත්ත. දැන් උපුටාගත්ත නිමිත්ත දිනු කරන්නට ඕනේ කියලා. ඒකට උපුටාගත්ත නිමිත්ත අපිට යම් විදිහකින් සිතෙන් අපිට පරිකර්ම නොකිරීම තුළින් පැහැදිලි වෙන්නේ නැත්තම් පරිකර්ම කරනවා කියලා කියන්නේ නැවත නැවත ඒ අනුසාරයෙන් අපි හිත පුරුදු කරනවා කියන එක. එතකොට ඒක පැහැදිලි වෙන්නේ නැත්තම් අපි ආපහු අර මණ්ඩලය අරගෙන ඒ තුල එනම් අපි පරිකර්ම කරන්නට අවශ්‍යයි. පුරුදු කරන්නට ඕනේ. ඊට පස්සේ අර උද්භාග නිමිත්ත අර උපුටාගත්ත නිමිත්ත උපුටාගත්තට පස්සේ අර උපුටාගත්ත නිමිත්ත ඇසුරු කරගෙන තමයි ඊට පස්සේ වඩන්නේ. ඊට පස්සේ ඊට වඩා ප්‍රනීතාකාරයෙන් අපිට තියෙන පටිභාග නිමිත්තක්. පැහැදිලි ආකාරයෙන් පටිභාග නිමිත්තක්. අන්න අපි දන්නවා දැන් මේක උද්භාග නිමිත්තෙන් වෙන්කොට ගන්නා පටිභාග නිමිත්ත පිළිබඳව අපි දන්නවා නිමිත්ත කෞශල්‍ය තියෙන පුද්ගලයා. එතකොට මේ භාවනාවක් කරනකොට නිමිති සහිත භාවනාවන්හි පවත්නා මේ නිමිත්ත කෞශල්‍ය කියන එක පුද්ගලයෙක් සතුව තිබිය යුතුයි. ඒ නිසා ඔබ භාවනා කරන්නේ මොන ආකාරයකටද? ඒ නිමිත්ත කෞශල්‍ය ඔබට තිබිය යුතුයි. ඔබ කරන භාවනාවට අනුරූපීව කරන දෙයක් හැටියට ඒ නිමිත්ත කෞශල්‍ය තිබිය යුතුයි. නිමිති සහිත භාවනා සිද්ධ කරනකොට. එතකොට එහි නිමිති පිළිබඳව දැනුම තියෙන කෙනාට තමයි ඒ භාවනාව සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ශරීර අභ්‍යන්තරයේ තිබෙන කොටස් පිළිබඳවවත් දැනුමක් නැති කෙනෙකුට ඒ අසුභ භාවනාව සිද්ධ කරනවා කියන එක අර පිළිකුල් නිස්ෘත ස්වභාවයක් ඇසුරු කරලා අප්‍රසන්න භාවයක් උපදව ගැනීම කියන තැනින් සීමා වෙනවා. හැබැයි අසුභ භාවනාවක් විදිහට දියුණු කරනකොට අපිට පුළුවන්කම තියෙනවා චිත්ත ඒකාග්‍රතාවයේ මුල් කරගෙන ඉදිරියට යනකොට ඒක වර්ණ, සංඨාන, ගන්ධ, ඒ පිහිටි ස්ථාන ආදී වශයෙන් ඒ කොටසක් පිළිබඳ මානසිකාරය කරන්න. ඒකට ඒ නිසා ඒ පැවැත්ම පිළිබඳව, ඒ කොට්ඨාසයන්ගේ පිහිටීම පිළිබඳව වර්ණ සටහන්, හැඩ සටහන් විදියට අපිට යම් දැනුමක් තිබෙනවා නම් ඒක ඊටාම ප්‍රයෝජනවත්. අන්න ඒකට තමයි කියන්නේ නිමිත්ත කෞශල්‍යයි කියලා. ඊට පස්සේ සිතට පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නට ඕනේ. සිතට ඊළඟ හතරවන කාරණාව තමයි සිතට පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නට ඕනේ. ඒ කියන්නේ සිත අපි දියුණු කරනකොට සිතක් දියුණු කිරීමේදී සිත ඔසවා තැබිය යුතු තැන් එනවා. සිත ඔසවා තැබිය යුතු තැන් එනවා. ඒකට ඔසවා තබන්නට තැනක් ආවහම සිත ඔසවා තබන තැන්වල ඔසවා තැබිය යුතුයි. මොකද සිත කියලා කියන්නේ ඒකාකාරී දෙයක් නෙමෙයි. අපි දන්නවා නොඑක් අරමුණු වල යන බොහොම චපල වෙච්ච දෙයක්. පන්දනං චපලං චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කියන්නේ. ඒක සැලෙනවා පන්දනං. ඒ වගේම චපලං. ඒක චපලයි හරි. එතකොට මේක රකින්න හරි අමාරුයි. දුරක්ඛං දුන්නිවාරය. අරමුණු ගන්නකොට ඒක වළක්වන්න හරිම අමාරුයි. එතකොට ඒ බඳු ස්වභාවයෙන් තියෙන සිත ඇතැම් අවස්ථා තියෙනවා හිත පීඩාවකටපත් කරන්නේ නැතුව හිත ඔසවා තැබිය යුතු අවස්ථා තිබෙනවා. හිත ඔසවා තැබිය යුතු අවස්ථා. එතකොට අන්න ඒ බඳු අවස්ථාවන්ට තමයි පග්‍රහ කිරීම කියලා කියන්නේ. පග්‍රහ කිරීම. එතකොට ඒ හිතට පග්‍රහ කළ යුතු තැන, හිත ඔසවා තැබිය යුතු තැන ඔසවා තියන්නට ඕනේ. ඔසවා තැබිය යුතු තැන ඔසවා තැබීම තුළින් තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ මේ හිත ඉතාමත් හොඳින් ආරක්ෂා ඇතුව මේ ගමන එක්ක යන්න. හිත පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කිරීම. දැන් හරියට පුංචි ළමෙක් අපි හදනකොට මේ පුංචි ළමයාව අගය කළ යුතු තැන අගය කරන්නට ඕනේ. දොස් කිය යුතු තැන දොස් කියනවා වගේම වැරද්දක් හමුවේ පැහැදිලි කර දෙනවා වගේම අපි ඔසවා තැබිය යුතු තැන ඒ ළමයාට අවශ්‍ය කරුණු කාරණා දීමෙන් ඔසවා තැබිය යුතු තැන අපි ඔසවා තබන්නට ඕනේ. මේ හිත দমনය කිරීමත් අන්න ඒ වගේ. හිත ඔසවා තැබිය යුතු තැන අපි සිත ඔසවා තැබිය යුතුයි. ඒක තමයි පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කළ යුතුයි කියලා කියන්නේ. එතකොට සිත පග්‍රහ කිරීමේදී සිතෙහි සාමාන්‍ය ස්වභාවය තමයි බොහොම ඉක්මනින් ලීනත්වයට යන්නට පුළුවන්. භාවනාවක් වගේ දෙයක් කරන්න පටන් ගන්නකොට කෙනෙකුගේ හිත බොහොම ඉක්මනින් ලීනත්වයකට යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ලීනත්වයට කෙනෙකුගේ යනකොට සිත හැකිලෙනවා. ලීනත්වය කියලා කියන්නේ ඒකනේ සිත හැකිලෙනවා. ඒ කියන්නේ ඒක කරන්න හිතෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ඔබ මොකක්වත්ම නොකොට ඉඳලා මේ පොඩ්ඩක් භාවනා කරන්න හොඳයි කියලා හිතලා විනාඩි 15ක් භාවනා කරන්න පටන් ගත්තාම ඒක දැනෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ඔබට අත්දැකීම් ඇති දවස් 2-3ක් ඔබ භාවනා වැඩසටහනකට ගිහිල්ලා
එක දිගටම භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඇතැම් අවස්ථාවලදී ඔබට ලීනත්වයක් ඇති වෙනවා. සිතෙහි හැකිලීමක් ඇති වෙනවා. දැන් බෑ වගේ හිතෙනවා. දැන් කරන්න හිතෙන්නේ නැහැ. හිත හැකිලිලා ගිහිල්ලා. අර ඒ ඔස්සේ මානසිකාර්යය පවත්වන කොටත් නිකන් ඒක ආපස්සට අදිනවා වගේ ගතියක් Tamanට දැනෙන්න පටන් ගන්නවා. අන්න අපි දැනගන්නට ඕනේ හිත ලීනත්වයකට ගිහිල්ලා කියලා. හිත හැකිලිලයි කියලා. එතකොට හිත හැකිලී ගියපු අවස්ථාවල අපි දියුණු කළ යුත්තේ කුමක්ද? සිත හැකිලී යන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට භාවනා කිරීමේදී පස්සද්ධිය ඒ කියන්නේ සංසිඳීම කියන දෙයට හේතු වන දේවල් පස්සද්ධිය. ඒ වගේම සමාධිය චිත්ත ඒකාග්‍රතාවයේ උපදව ගන්න ඒ සමාධිය පැත්තට යන දේවල්. ඒ වගේම අපිට උපේක්ෂාවට සිතෙහි අරමුණු වල උපේක්ෂා සහිත භාවයේ උපදින විදිහට සිතෙහි උපේක්ෂාව පවත්නා විදිහට මේ දේවල් වලට හිත තබන්නට එපා. පස්සද්ධිය විදිහට හිතෙහි සංසිඳීම ඇති වෙන පැත්තට හිත තියන්නට එපා. තවත් ලීනත්වයට යනවා හිත. සමාධිය පැත්තට තියන්නට එපා. තවදුරටත් හිත ලීනත්වයටම බැස ගන්නට පුළුවන්කම තිබෙනවා. උපේක්ෂාව පැත්තට හිත බර කරන්නට එපා. ඒ කියන්නේ දැන් මේ සම්බොජ්ජංගනේ පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ සහ උපේක්ඛා සම්බොජ්ජංගේ. බොජ්ජංග ධර්ම. එතකොට මේ බොජ්ජංග වලට හිත තබන්නට එපා කියනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ හිත හැකිලිලා දැන් බෑ කියලා හිතනකොට පස්සද්ධිය පැත්තට හිත තියන්නට එපා, සමාධිය පැත්තට හිත තියන්නට එපා, උපේක්ෂාව පැත්තට හිත තියන්නට එපා කියනවා. එතකොට දැන් පස්සද්ධිය කියලා කියන්නේ සිතෙහි සංසුන් බව. ඒ කියන්නේ දැන් පස්සද්ධිය කොටස් දෙකකට බෙදනවා. කායප්පස්සද්ධි, චිත්තප්පස්සද්ධි. කයෙහි සංසිඳීම සහ සිතෙහි සංසිඳීම. දැන් මෙතෙන්දි කියන්නේ අපි සිතෙහි සංසිඳීම කියන දේ. එතකොට යම්කිසි විදිහකින් සිතෙහි සංසිඳීමක් ඇති වෙනවා නම් ඒ සිතෙහි සංසිඳීම පැත්තට තමන්ගේ හිත බර කරලා මානසිකාරයේ පවත්වන්න යන්න එපා. මොකද දැන් හිත ලීනත්වයට ගිහිලා තියෙන. හිත හැකිලිලා තියෙන්නේ. එතකොට තවත් ඕක සංසිඳවන්න ගියොත් එහෙම තවත් ලීනත්වයටම බර වෙයි කියන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔද වැඩි බව තමයි හිතේ තියෙන අරමුණු අතර බොහොම සතුටින් අරමුණු අතර සැරිසරීම. හැබැයි හිත අරමුණු අතර වේගෙන් සැරිසරන්නේ නැතුව හිත හැකිලිලා දැන් මේක කරන්න බෑ කියන තැනකටපත් වුණාට පස්සේ දැන් මේක කරන්න බෑ කියන තත්යකටපත් වුණාට පස්සේ අපි ආපහු හිත අර සංසිඳීම පැත්තටම අරගෙන යනවා නම් ඒක බොහොම ඉක්මනට අර ලීනත්වයට සමගාමීව හිත තවත් හැකිලීමකට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හිතේ පස්සද්ධිය පැත්තට මානසිකාරය පවත්වන්නට එපා කියනවා. ඒ වගේම දැන් හිත හැකිලිලා තියෙන ආපහු අපි සමාධි නිමිත්ත ආසේවනය කරන්න පටන් ගන්න මොකද වෙන්නේ? අර ලීනත්වයටම හිත යන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්නකෝ දැන් ඔබට යම්කිසි අවස්ථාවක ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරනකොට හිත ලීනත්වයටපත් වෙනවා. එතකොට දැන් ඔබ තවදුරටත් ඉන්නකොට ඒ ඉරියව්වේ සැපසහගත බව ඔබ හොයනවා. ඊට පස්සේ අපි දන්නේම නැතුව අපිට එතනම නිින්ද ගිහිල්ලා. අපිට නිදි කිරා වැටෙනවා. අපි ඒ ඔස්සේම පවතින. ඇයි? හිත ලීනත්වයට යනකොට අපි ආපහු අර සමාධි නිමිතිම මෙනෙහි කරන්නට ගිහිල්ලා හිත සමාධිමත් කරගන්නටම උත්සාහවත් වෙලා අපි දන්නේම නැතුව නිින්ද ගිහිල්ල ඉවරයි. අපි දන්නේම නැතුව නිින්ද ගිහිල්ලත් ඉවරයි. අපි ඉඳගෙන භාවනා කරනකොට ගොඩක් වෙලාවට බොහෝ දෙනෙකුට වෙන දෙයක් තමයි හිත බොහොම ඉක්මනට හැකිලීමට යනවා. හැකිලිලා තියෙනකොටත් ආපහු නැවත උත්සාහවත් වෙනවා සමාධිය උපදවන්න. හැබැයි සමාධිය උපදවන්න උත්සාහවත් වෙනකොට දන්නේම නැතුව ලීනත්වයකට හිත ගිහිල්ලා තවදුරටත් අපි දන්නේ නැතුව නිින්ද යන තත්වයට පත් වෙනවා. ඉතින් මේ තමයි සාමාන්‍යයෙන් හිතක තියෙන ස්වභාවය. එතකොට උපේක්ෂාවට බරකොට සිත වඩන්නට ගියත් ඒකත් බොහොම ඉක්මනට ඒ සංසිඳීමත් එක්ක ලීනත්වයකට හිත යන්න පුළුවන්කම තියෙන දේවල්. ඒ නිසා හිතේ ලීනත්වයක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ හිතේ හැකිලීමක් ඇති වෙනකොට එතනදී අනුමත කරන්නේ නැහැ අපේ හිත දියුණු කිරීමේදී මේ කියන පස්සබ්දිය සමාධිය උපේක්ෂාව කියන මේ බොජ්ජංග ධර්මයන්ගේ තමන්ගේ හිත වැඩිම. නැතිනම් මේ අනුශාංගික භාවනාවන්ගේ හෝ මේ ධර්මයන්ගේ දියුණු කිරීමක් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. එහෙනම් මොනවද දියුණු කළ යුත්තේ වෙලාවට? අන්න අපි ඒ වෙලාවට දියුණු කළ යුතු වෙනවා. ධම්මවිචය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග ධර්මයන් අපි දියුණු කළ යුතු වෙනවා. ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ දහම් කරුණු පිළිබඳව අපි පවත්වන මානසිකාරය.
ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ දහම් කරුණු පිළිබඳව අපි පවත්නා මානසිකාරය. එතකොට ඒ දහම් කරුණු පිළිබඳව අපිට යම් විදිහකින් පුළුවන් නම් නුවණින් සම්මර්ෂණය කිරීම විදිහට මානසිකාරය පවත්වන්නට ඒක ස්කන්ධ ධාතු ආයතන ඊට පස්සේ අනිත්‍යතාවයන් මේ ආදී ලෙස අපි දහම් කරුණු පිළිබඳව මානසිකාරයක් පවත්වනවා. දැන් මේක පින්නතුනේ මේ සමාධියෙන් සහ මේ ධම්මවිචේ භාවය කියන්නේ දෙකක්. හිත සමාධි භාවනාවක අපි යනකොට කරන්නේ අපි අරමුණු සංසිඳවමින් හිත එක අරමුණකට ගන්න උත්සාහවත් වෙන එක. හැබැයි දැන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේදී කරන්නේ අපි විතර්කය පවත්වනවා. දහම් කරුණු පිළිබඳව අපේ පවත්වන විතර්කණය පවත්වනවා. එතකොට මේ විතර්කණය පවත්වනකොට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තිබික්කේ කුසලා කුසලා ධම්මා කුසලා කුසල ධර්ම සාවජ්‍ය අනවජ්‍ය ධම්ම කන්න සුක්ඛ ධර්ම මෙන්න මේ ආදී විදිහට කුසලා කුසල ධර්ම සාවජ්‍ය අනවජ්‍ය ධර්ම වැරදි සහිත නිවැරදි ධර්ම වැරදි සහිත ධර්ම නිවැරදි ධර්ම මේ ආදී ලෙස අපිට මේ ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරන්නට පටන් ගන්නවා. අනිත්‍යතාදී ලක්ෂණයන් පිළිබඳව මෙනෙහි කරන්නට පටන් ගන්නවා. දැන් මේක හිතට පවරන වැඩක්. අර නිදාගෙන ඉන්න කෙනෙකුට නිදිමතේ ඉන්න කෙනෙකුට අපි කියනවා පොඩ්ඩක් මේ දුවලා එන්න කියලා. පොඩ්ඩක් දුවගෙන ගිහිල්ලා ආපහු පොඩ්ඩක් දුවගෙන එන්න කියලා කියනවා. ඇයි අර නිදිමත එතකොට නැති වෙලා යනවා. අන්න ඒ වගේ මේ ලීනත්වයට ගිහිල්ලා හැකිලිලා නිදි අරගෙන තියෙන හිතට අපි ටිකක් බර වැඩක් පවරනවා. මොකද්ද මේ බර වැඩේ? අර ධම්මවිචේ සම්බොජ්ජංගේ දිනු කරන්න අවශ්‍ය වෙන කරුණු පිළිබඳව හිත පවත්වන්න. ඒ තමයි අනිත්‍ය ආදී ලක්ෂණයන් පිළිබඳව මානසිකාරය පවත්වන්න. අර දැන් දහම් කරුණු පිළිබඳව එයාට හිතන්න තියෙනවා. හිතට ටිකක් වැඩක් පවර්ලා තියෙනවා. දෙයක් අරමුණක් පිළිබඳව කල්පනා කරගෙන ඒ අරමුණ පිළිබඳව නැවත නැවත මානසිකාරයේ පවත්වමින් යන්න අපි වැඩක් පවර්ලා තියෙනවා. ඒ වැඩේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒ වැඩේ නැති වුණොත් ඒ හිත එහෙම්ම ලීනත්වයකට ගිහිල්ලා හිත තීන මිද්දෙන් ආවරණය වෙලා නිදි ගැම්මටම ලක් වෙනවා අපි දන්නේම නැතුව. ඒ නිසා හිතේ හැකිලීම කියන දේ ටිකෙන් ටික තමන්ව අරගෙන යන්න දෙන්න එපා අනිත් පැත්තට. ඒ නිසා ඔබ ප්‍රායෝගිකව ඔබ භාවනා කරනකොට ඔබට නිදිමත එනවා නම් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පොඩි වෙලාවක් යනකොට නිදිමත එනවා. ඒ තමයි හිත ලීනත්වයකටපත් වෙලා ඒ ලීනත්වයේත් පහළට මැද වැටීම තමයි ඒ අවස්ථාව. ඒ නිසා අර ඒබඳු වෙලාවක් වෙනකන් ඉන්න එපා. ඒබඳු වෙලාවක් වෙනකන් ඉන්න එපා. ඔබ කරන ක්‍රමය වෙනස් කළ යුතුයි ඊටාම ඉක්මනින්. ඔබට ඇති වේගෙන ඒ කියන්නේ දැන් ඒ නිදිමත ගතියක් හිතේ හැකිලීමක් ඇති වේගෙන එනකොටම සිහිය කියන්නේ ඔබ ඒ හඳුනාගත යුතුයි. දැන් මගේ අරමුණ හිත භාවනා අරමුණේ පිහිටන්නේ නැහැ. අන්න ඒ පිළිබඳ දැන් ඔබට මනා සිහියක් තියෙන්නට ඕනේ. ඒක හඳුනාගත්ත ගමන්ම ඒකට ප්‍රතිකර්ම කරන්නට ඕනේ. දැන් ඔබ එච්චර වෙලා කරන්න උත්සාහවත් උනේ ආනාපාන සතිය නම්. ආනාපාන සතිය නම් නැතිනම් බුද්ධානුස්සතිය නම් සමහර විට මෛත්‍රිය වෙන්න පුළුවන්. ඔබ කරන්න ගිය කර්මස්ථාන ඒක නම් අන්න ඒකම තවදුරටත් කරගෙන ඒ ඉරියව්වේ නිින්ද ගිහිල්ලා වැටෙනකන් ඒක කරන්නේ නැතුව ටිකක් ඒකෙන් හිත ආපස්සට ගන්න. ආපස්සට අරගෙන ඔබ ධම්මවිචේ පැත්තට තමන්ගේ හිත මානසිකාරය යොමු කරන්න උත්සාහවත් වෙන්න. හිතෙන් සාකච්ඡා ස්වරූපයෙන් ගැඹුරු දහම් කරුණු පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට හිතට අපි ටිකක් බර වැඩක් පවර්ලා තියෙනවා. බර වැඩක් පවර්ලා තියෙනවා. හරියට අර නිදාගෙන ඉන්න කෙනෙකුට දුවන්න කිව්වා වගේ. නිදාගෙන ඉන්න කෙනෙකුට දැන් නැගිටලා දුවන්න කිව්වා වගේ. එතකොට අර නිදිමත ගතිය දුරු වෙනවා. ඒ නිසා දැන් බර වැඩක් පවරනවා. ඒ තමයි ධම්මවිචේ පිළිබඳව එයා දහම් කරුණු පිළිබඳව නුවණ පවත්නවා. එයා ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයන් පිළිබඳව වෙන්න පුළුවන්. ස්කන්ධයන් පිළිබඳව වෙන්නට පුළුවන්. කුසල අකුසල ධර්මයන් වෙන්න පිළිබඳව වෙන්නට පුළුවන්. මේ කුසල විපාක මේ අකුසල විපාක. එතකොට මෙබඳු වූ විපාකයක් මේ පුද්ගලයෙක් නෙමේ මෙබඳු වූ කුසලයක විපාකයක්. එතකොට මේ විපාක ධර්මයන් මේ විදිහට හටගන්නේ. මේ ආදී ලෙස මේ ධර්මයන් පිළිබඳව එයා සිහිනුවන පවත්වනවා. එතකොට දැන් එයා ඒක හිත තමයි කරන්නේ. අර නිින්ද ගිහිල්ලා වැටෙනකන් එයා හිටියේ නැහැ. ඔබ භාවනා කරනකොට අර නිදිමත එනවා නම් ඔබට ගන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි මේ මානසිකාරයේ පවත්වන විදිහ අයින් කරලා අර විදිහට පැවැත්වීම. සමහර විට ඇස් පියාගෙන ඉන්නකොට ඔබට ඒක එනවා නම් ඔබ ඇස් අරගෙන අර විදිහේ මානසිකාරයේ පවත්වන්න පුරුදු වෙන්න. අරමුණෙහි සැප මේ ඔබේ ඉරියව්වෙහි සැප හොයන්න යන්න එපා. ඒ කියන්නේ දැන් අපි හිතෙන් සාමාන්‍යයෙන් ස්වභාවිකව අපි පටන් ගත්ත දෙයින් ආපස්සට යන්න තමයි අපි පුරුදු වෙන්නේ.
එතකොට දැන් ඔබ ඉස්සෙල්ලම කොන්ද හේතු කරන්නේ නැතුව ඉන්න පටන් ගත්තා නම් හිත හැකිලෙන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ හිතන දේ තමයි පොඩ්ඩක් ආපහු බිත්තියට හේතු වෙන්න තිබුණා නම් හොඳයි කියලා. කොන්ද රිදෙනවා වගේ ටිකක් මට බිත්තියට හේතු වෙන්න තිබ්බා නම් හොඳයි කියලා තමයි ඊට පස්සේ හිතෙන්නේ. දැන් ඒ මොකටද තමන්ගේ හිත පුරුදු වෙලා තියෙන්නේම අර පැත්තට ක්‍රමක්‍රමයෙන් අරගෙන යන්න. ඒ නිසා ඒ විදිහට හිත යන්නේ නැති වෙන්න ඔබ දක්ෂ වන්නට ඕනේ. ඔබේ හිත කොහොමද ආරක්ෂා කරගන්න කියලා. ඒ නිසා හිත ඒ පැත්තට යන්න නොදී ධම්මවිචය සම්බොජ්ජංගේ පැත්තෙන් තමන්ගේ හිත දියුණු කරගන්නට අවශ්‍යයි. ධම්මවිචය සම්බොජ්ජංගේ පැත්තෙන් ඔබේ හිත දියුණු කරනකොට ඔබ හැම වෙලාවකදීම පරිපුච්ඡ කතා කියලා කියනවා. එතකොට තව ඒ දහම් කරුණු විමසිය හැකි පුද්ගලයෙක්ගෙන් දහම් කරුණු විමසීම වැදගත් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ හිතින්ම ඔබට පුළුවන් දහම් කරුණු විමසන්නට. සාකච්ඡා ස්වරූපයෙන් ඔබට පුළුවන් මේක කොහොමද? මොනවාද කුසල ධර්ම කියලා කියන්නේ? ඊට පස්සේ ඔබ දන්න විදිහට ඔබ කුසල ධර්ම හිතින් පෙළගස්වා ගන්නවා. හිතෙන්ම ඔබ සාකච්ඡාවක් පටන් ගන්නවා. ඔබට එහෙම කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔබ පරිසරය තුළ නැත්නම් ඔබ හිතින්ම ඔබ දන්න දහම් කරුණු පෙළගස්වන්න. එන ප්‍රශ්නයක් තිබුණොත් ඒක ලියා ගන්න. ඒකට කියනවා අපි පරිපුච්ඡ කතා කියලා. කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඒ ගැන විමසන්න. විමසා ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. පරිපුච්ඡ කතා කියලා කියනවා. එතකොට ඒ විදිහට එක්ක හිතින් විමසමින් හෝ නොයසේනම් ඔබ කල්යාණ මිත්‍රයෙකුගෙන් විමසීම තුළින් හරි ඔබ නැවත නැවත ඒ විදිහට පරිපුච්ඡ කතාවක් වඩනවා නම් ඒක ධම්මවිචේ සම්බොජ්ජංගයේ දියුණුව පිණිස පවතින දෙයක්. පරිපුච්ඡ කතා වගේම වත්තු විසද කිරියතාවයත් ධම්මවිචේ සම්බොජ්ජංගයට අවශ්‍ය වෙන දෙයක්. ඊට පස්සේ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාවයත් ධම්මවිචේ සම්බොජ්ජංගයට වැඩිීමේදී උපකාර වන දෙයක්. ඒ වගේම දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතාවය. දුෂ්ප්‍රාඥ පුද්ගලයන් දුරු කිරීම කියන දේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ වඩනකොට ඒක වැදගත් වෙන දෙයක්. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතාව. එතකොට දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතාවය කියනකොට දුෂ්ප්‍රාඥ පුද්ගලයන් ඉවත් කිරීම. පරිවර්ජණය කිරීම. ඒ කියන්නේ දැන් අර ධර්මකාරණා පිළිබඳව නොදන්නා ඒ බඳු පැතිකඩක් පිළිබඳව සාකච්ඡා කරන්නට බැරි කතා කළොත් ලෞකික විෂයක් පමණක්ම කතා කරන පුද්ගලයන් එක්ක අපි නැවත නැවත ඇසුරට යනවා නම් අපේ හිතත් අර ලීනත්වයට ගියපු හිත නැවතත් තවත් පරිහානියටපත් වෙනවා. ඒ නිසා ඒ බඳු පුද්ගලයන් පරිවර්ජණය කළ යුතුයි. දුරු කරන්නට ඕනේ. එතකොට දුරු කරන්න යනකොට පුද්ගලයෝ ඔබට විවිධ අවස්ථානුරූපී වෙන එක सिद्ध කරන්නට වෙන්නේ. සමහර වෙලාවට එකම ගෙදර තුල නිවස තුල ඔබත් එක්ක ඉන්න පවුලේ අනිත් සමාජිකයෝ මේ ධර්මයේ පිළිබඳව දැනුමක් නැතුව ඒ අයට මේ පිළිබඳව අවශ්‍යතාවයක් නැති වෙන්නට පුළුවන්. එතකොට ඔබ ඔවුන්ව දැන් අතහැරලා යා යුතුයි කියන එක නෙමෙයි කියන්නේ. ඔක්කොම එක්ක ඔවුන් අයින් කරන්නට ඕනේ නැත්නම් ඔබ ගෙදරින් යන්නට ඕනේ කියන එක නෙමෙයි. නමුත් ඔබ මනසින් හෝ ඒ දේ පරිවර්ජණය කරන්න ඔබට පුළුවන්කම තිබෙනවා. මානසිකව පරිවර්ජනයක්. ඒ තමයි ඔබ දැන් ඒ බඳු අයගේ වචනවලට නැවත නැවත අහුම්කම් දෙමින් ඒ ඔස්සේ කාලය ගත කරන්නට ගියොත් ඔවුන් සමග ඔබ කතා කරන්නට ගියොත් ඔබට අහන්නට ලැබෙන්නේ හැම වෙලාවකදීම අර ඔබේ ගම්භීර ඥානචර්ය පච්චවෙක්ඛනතාවයට අදාළ කරුණු නෙමෙයි. ගැඹුරු දහම් කරුණු මෙනෙහි කිරීමට අදාළ වෙන කරුණු නෙමෙයි. ඔබට තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්නට අවස්ථාවක් නෙමෙයි. ඔබට නිතරම අහන්න තියෙන්නේ ලෞකික දේවල් පිළිබඳව කතාබස්. ඒ වගේම ඔබට නිතරම අහන්නට තියෙන්නේ භාවනාවෙන් පරිබාහිර වන ලෝභ, ද්වේෂ, මෝහ සහගත අරමුණු වල තියෙන කතාබස් තමයි ඔබට නිරන්තරයෙන්ම අහන්නට ලැබෙන්නේ. අන්න එහෙම වෙනකොට ඒ භාවනාව කෙනෙකුට සාර්ථක කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඔබ එතනදී පරිවර්ජණය උපකාර කරගන්නට ඕනේ. පරිවර්ජණය යන්නේ අදහස් කරන්නේ ඕන් සම්පූර්ණම භෞතිකව ඉවත් කිරීම නෙමෙයි. ඔබ මානසිකව ඒ අයත් එක්ක ඇති කරගන්නා ගැටීම, මානසිකව ඇති කරගන්නා බැඳීම කියන දේෙන් ඔබ මොහොතකට පරිවර්ජණයට ලක් කරන්නට අවශ්‍යයි. ඒකෙන් කියන්නේ වගකීම් යුතුයකම්. ඔබ පවුලේ වගකීමක් දරන කෙනෙක් විදිහට ඔවුන් වෙනුවෙන් කළ යුතු වගකීම් පැහැර හරින්නෙක් බවට පත්වන්නට කියන එක නෙමෙයි. ඒ දේවල් හොඳින් හඳුනාගෙන ඔබ විසින් සිදු විය යුතු දේවල් තිබෙනවා නම් ඔබ අනිවාර්යෙන් ඒ දේවල් සිදු කළ යුතු වෙනවා. නැති වුණොත් ඒක වෙනම ප්‍රශ්න ගැටලු උදා කරනවනේ ජීවිතේට. හැබැයි ඒ කලමනාකරණය කරගන්නට ඔබට නුවණක් තියෙන්නට ඕනේ. ඒකට අපි මුලින්ම හැඳින්වුවා නේපක්ඛ ප්‍රඥාව කියලා. මේක කරගෙන යනකොට ඔබට ඇති වෙන ප්‍රශ්න ගැටලු ඒ දේවල් කලමනාකරණය කරගෙන යන්නට අවශ්‍ය ප්‍රඥාවක් ඔබට තියෙන්නට අවශ්‍යයි. එතකොට ඒ නුවණ ඊටාම වැදගත් වෙනවා භාවනාවේදී.
එතකොට පරිවර්ජණය ගැන අපි කතා කළොත් දැන් අර විදිහේ එච්චර ප්‍රඥාව පැත්තෙන් ධර්මයේ පිළිබඳව තියෙන දේවල් පැත්තෙන් නුවණක් නැති කෙනෙකුට. එතකොට ඒ අයගේ දැක්ම Tamanට ආවොත් එහෙම නිකන් Taman පිළිබඳව දකින්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් භාවනා කරන කෙනෙක් තරුණ කෙනෙක් වෙන්නට පුළුවන්. සමහර විට භාවනා කරනවා කියන එක පිළිබඳව අපි ඒත් එක්ක කතා කරන්නට ගියොත් ඔබේ දේ පිළිබඳව ඔබ කතා කරන්නට ගියොත් අද සමාජයේ ඇතැම් වෙලාවට ඇතැම් සමාජ තලයන්ගේ ස්වභාවය තමයි මේ මිනිස්සයාට පිස්සු හැදිලාද කියලා අපව අනිත් පැත්තට බලන එක. ඒ කියන්නේ මේ තරුණ කාලේ මේ භාවනා කරන්නේ මොකක් හරි මානසික ප්‍රශ්නයක් නිසාද? එහෙම නැතිනම් මොකක් හරි ඇති වෙච්ච සිත් ඇවුලක් නිසාද? මේක තමයි බොහෝ වෙලාවට කෙනෙක් බලන්නේ මේ එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් කඩාකප්පල් වෙලා තමයි තරුණ වයසේ භාවනා කරන්න යන්නේ. නැත්තම් මේ මානසික මොකක් හරි අවුලක් නිසා තමයි භාවනා කරන්නට යන්න ඕනේ. මේ විදිහට තමයි ගොඩක් දෙනෙක් කල්පනා කරන්නේ. ඒ නිසා දැන් අර ඒබඳු දුෂ්ප්‍රඥ අදහස් තියෙන අයත් එක්ක. ඒබඳු දුෂ්ප්‍රඥ අදහස් තියෙන අයත් එක්ක කියන්නේ ධර්මයේ පිළිබඳව දැනුමක් නැති ධර්මයේ භාවිත කිරීම පිළිබඳව දැක්මක් නැති අයත් එක්ක අපි කරන භාවනාව පිළිබඳව අපි කතා කරන්නට ගියොත් හරි අපි වඩන නුවණ පිළිබඳව අපි කතා කරන්නට ගියොත් හරි එතකොට මොකද වෙන්නේ? එතකොට අර නැති ප්‍රශ්න අපි උපදව ගත්ත වෙනවා. අන්න ඒ නිසා තමයි දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා කියලා කිව්වේ. දුෂ්ප්‍රඥ පුද්ගලයන් පරිවර්ජනය කරනවා. එතකොට ඔබට සමහරට පවුල ඇතුළෙම වෙන්න පුළුවන්. ඒ අය සභාග කරගන්නේ තමන්ගේ කටයුතුත් එක්ක. මම මෙහෙම කරනවා කියන එක ඔවුන් සමග බෙදා හදාගෙන සභාග කරගන්නේ. ඔබ ඒ මට්ටමින් ඔවුන් දුරු කරනවා. දුරු කරනවා කියන එකෙන් කියන්නේ ඔබ ඔවුන්ට බණ දහම් කියලා දෙන්න උත්සාහවත් වෙන්නෙත් නැහැ. යම් වෙලාවක ඔවුනුත් ඉවත් කළා දාලා පැත්තකටම වෙලා කාමරයට වෙලා මුළු ගැන්නිලා ඉන්නවා කියන එක නෙමෙයි. පවුලක් විදිහට ඔබට ජීවත් වෙන්න අවශ්‍ය එදිනදා ජීවිතය තුළ හැසිරීමේදී අවශ්‍ය ප්‍රඥාව ඔබට තියෙනවා. හිත රැකගෙන කොහොමද මේ දේ කරන්න කියන එකත් ඔබ දැනගෙන ඔවුන් බලාපොරොත්තු වෙන වගකීම් යුතුකම් ප්‍රමාණයත් ඒ විදිහට සිද්ධ කරගෙන ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඔබේ හිත රැක ගන්න කටයුත්ත තුළ නියැලෙන්නට. එතකොට ඒ අය මානසිකව පරිවර්ජනය කරන්න කියලා කිව්වේ නිසායි ඔබ ඒ කටයුතුත් එක්ක සභාග කරගන්න නැතුව ඔබේ තියෙන මට්ටම් බෙදා ගන්න නැතුව ඔබ ඒක තමන්ගේ දේ කරගන්නට යන්නට අවශ්‍යයි. සමහර වෙලාවට මේක කාරණාවෙන් බැහැර වුණත් අපි දකින දෙයක් තමයි සමහර දෙමව්පියෝ සමහර දරුවෝ වෙන්නටත් පුළුවන්. සමහර විට බොහෝ අවස්ථාවල අපි දකින්නේ දෙමව්පියෝ අර තමන් භාවනා කරගෙන යනකොට අර gedara ඉන්න අය බලෙන් මේකට ඇතුළත් කරගන්නට උත්සාහවත් වෙනවා. දැන් ඒ අයට රුචිකත්වයක් හෝ ඒ පිළිබඳ නැඹුරුවක් ඇත්තේ නැහැ. හැබැයි බලහත්කාරයෙන් මේකට නැඹුරු කරගන්න උත්සාහවත් වෙනවා. ඒකට බලහත්කාරයෙන් කරන්න උත්සාහවත් වෙනකොට වෙන දෙයක් තමයි අර අයට මේ ධර්මයේ පිළිබඳව කිසිම ප්‍රසාදයක් ඇති වෙන්නේ නැතුව යනවා. සමහර විට දෙමව්පියෝ තමන්ගෙන් වෙන්න ඕනේ වගකීම් යුතුකම් ටික ඉෂ්ට කරන්නේ නැතුව පැහැර හරින්නට උත්සාහවත් වෙනවා. එතකොට අර දරුවන්ට ධර්මයත් එක්කම එපා වෙලා යනවා. ඒ අය දකින්නේ මේක මේ ධර්මයේ පැත්තෙන් ආපු දෙයක් මේ ගතිය කියන එක. ඒ නිසා ඒ අයට ධර්මයත් එක්ක එපා වෙලා යනවා. එක්ක බලෙන් ධර්මයේ යොදවන්න යනවා නැත්නම් සාමාන්‍ය ජීවිතය තුළ සිදුවිය යුතු වගකීම් යුතුකම් ටික පැහැර හරිනවා. ඊට පස්සේ පෞල් ඒකකයේ තුළ ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙනවා. ඒ ඇයි නේපක්ක ප්‍රඥාව නැහැ. අර පරිවර්ජණය කළ යුතු ආකාරය පිළිබඳව දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ වගේ සාමාන්‍ය ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ. දැන් අනේපිඬු සිටුතුමා තමන්ගේ පුතාව මේ ධර්මයට යොමු කර ගැනීම සඳහා ඔහු උපක්‍රමයක් කළා. ඔහු නීති දැම්මේ නැහැ. ඔහු බලෙන් ඒ දේ කළේ නැහැ. හැබැයි ඔහු බණ අහලා එනකොට යම් ගෙවීමක් කරන්න පුරුදු වුණා. හැබැයි ඒ දේ තුලින් ඒ දරුවා ධර්මයට යොමු වුණා. දරුවා ගියේ වෙන දෙයක් සඳහා තමයි මුලින් ගියේ. හැබැයි ඔහු ධර්මයට යොමු කරන්නට ඒ හේතුවක් බවට පත් වුණා. එනිසා සෑම දෙයක්ම අපිට නීතියෙන් බලෙන් බලහත්කාරයෙන් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. විශේෂයෙන්ම ධර්මයේ සහ මානසිකව සිදු කරගන්න භවනාදී කාර්යයන් පිළිබඳව. එනිසා අනිත් අය සවහග කර ගැනීමේදී අපි තාමත් ප්‍රවේශම් වන්නට ඕනේ. අපෙන් ඒ අය ධර්මයට පැමිණීම වලකින දෙයක් සිද්ධ වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ අය බලෙන් ඒකට යෙදවීම තුලින් එකෙන් අසාධාරණයක් වන්නට පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා බලහත්කාරයෙන් කළ හැකි දෙයක් නෙමෙයි කෙනෙක්ව නිවන් ප්‍රතිපදාවේ අරගෙන යන එක. ඒ නිසා එයාටම හිතෙන මට්ටමට අපි උපක්‍රමශීලීව කටයුතු කරන්නට ඕනේ. ඔබට අවශ්‍ය නම් ඔබේ දරුවෝ ධර්ම මාර්ගයට යන්නට ඔබ එයට උපක්‍රමශීලී විය යුතුයි මිසක ඔබ දෙමව්පියන් විදිහට ඔබේ බලතල පාවිච්චි කරලා බලහත්කාරයෙන් ඒ සිදු නොකළ යුතුයි. ඔබ විය යුතු උපක්‍රමශීලී බව. අනේ පිටුසිටුතුමා කලේ උපක්‍රමශීලී භාවයක් ඇති කරගත්ත එක.
එතකොට තමන්ගෙන් වේ යුතු වගකීම් යුතුකම් ටික ඉෂ්ට කරන ගමන් උපක්‍රමශීලී වේ කටයුත්ත කරනකොට නිකම්ම ඒ අය මේ පැත්තට නැඹුරු වෙනවා. ඒ නිසා අර සාමාන්‍යයෙන් අපට දකින්නට තියෙන දෙයක් තමයි අර ඒ සභාග කර ගැනීම තුළින් ඒ බඳු ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. සමහර විට මේකේ නැති කෙනෙක් මේකට ඇතුළත් කරගන්නට බලහත්කාරයෙන් උත්සාහවත් වීම තුළ. නිසා කොයි වෙලාවකවත් මේ බලහත්කාරීව ඒකට ඇති කරගන්නට එපා. ඒක බොහොම කල්පනාවෙන් උපක්‍රමශීලීව ක්‍රමානුකූලව ඒ දේ සිද්ධ කරන්න ඒ අයට තමන් ඇසුරු කිරීමෙන් ලැබිය යුතු සත්පුරුෂ දෙයක් විදිහට. හැබැයි තමන්ගේ ප්‍රතිපදාව ඒ අයත් එක්ක බෙදා හදා ගන්න යන්න එපා. බෙදා හදා ගන්න යන්න එපා කියන එකෙන් අදහස් කළේ සභාග කරගන්න යන්න එපා. එහෙම වුණාම ඒක අනවශ්‍ය ප්‍රශ්න ගැටලු ඇති කරන්නක් බවට පත් වෙනවා. හැබැයි එකම මාර්ගයේ යන සම මට්ටමේ දෙයක් නම් සමහර විට බිරිඳ ස්වාමියා අතර සම මට්ටමේ ධර්මානුකූල පැවැත්මක් තියෙනවා. අන්නේ සම මට්ටමේ ධර්මානුකූල පැවැත්මක් තිබෙනකොට ඔබ ධර්ම සාකච්ඡා කළා, ඔබ වඩන අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කළා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතන විසම භාවයක් තිබෙනවා නම් උපක්‍රමශීලීව ඔබ සම කරගත යුතුයි මිසක බෙදා හදා ගන්නට යන්න එපා. ඒ නිසා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා කියලා කියනවා. දුෂ්ප්‍රාඥ පුද්ගලයන් දුරු කිරීම ධම්මවිචය සම්බොජ්ජංගේ වඩන්නට උපකාර වන දෙයක්. එතකොට අර නුවණ මොට වෙන්නේ නැහැ. නුවණ තියුණුව පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම. ඒකට කියන අපි පඤ්ඤවන්ත පුද්ගල පටිසේවනතා කියලා. ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම. එතකොට අර නුවණැති සභාග පුද්ගලයන් ඇසුරු කිරීමත් වැදගත් වෙනවා. සමහර විට ධර්මයේ පිළිබඳව, භාවනාව පිළිබඳව ඒ පැත්තේ නියැලෙන පිරිස් සමග සාකච්ඡා කිරීම. එතකොට ත්‍රිපිටකයට අනුරූපීව අපි කරුණු කාරණා සොයා යෑම. එතකොට ඒ බඳු මට්ටමේ පුද්ගලයන් සමග එකතු වෙලා ඒ පිළිබඳව කතාබස් කිරීම කියන දේ අපි කළ යුතුයි. ඒකට කියනවා පඤ්ඤවන්ත පුද්ගල පටිසේවනතා කියලා. ප්‍රඥාවන්ත පුද්ගලයන් අපි ඇසුරු කිරීමට නියැලෙනවා. ප්‍රඥාවන්ත පුද්ගලයන් අපි නිරන්තරයෙන්ම ඇසුරු කරනවා. අපිට කතා කළොත් ධර්මයක් කතා කරන ගැඹුරු ධර්මයක අරුත් කාරණා විමසා ගන්නට පුළුවන්. එතකොට අහලා දැනගන්නට පුළුවන්. ඒ බඳු පුද්ගලයන් ආශ්‍රය කරන්නට අපි උත්සාහවත් වෙනවා. අන්න ඒකත් ධම්මවිචය සම්බොජ්ජංගය වැඩිම පිණිස හේතු වෙන දෙයක්. ඊට පස්සේ ගම්භීර ඥානචර්ය පච්චවෙක්කනතා කියලා කියනවා. ගැඹුරු දහම් කරුණු පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට පෙළඹෙනවා. ගැඹුරු දහම් කරුණු පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට පෙළඹෙනවා. අපෝ ඔය දේවල් හරි ගැඹුරුයි. ඔය මේ අභිධර්මයේ ඔය දේවල් අපිට අවශ්‍ය නැහැ. අපි සූත්‍රයක් අහලා විතරයි යන්නේ. අන්න ඒ විදිහට හිතන්නේ නැතුව ඒ සූත්‍රයක ඇතුළත් වෙන දහම් කරුණවල තිබෙන ගැඹුරට විහිදී යෑම. සමහර විට රූපය අනිත්‍යයි කියලා සූත්‍රය තුල අපිට දකින්න පුළුවන්කම තියෙනවා. කොහොමද රූපය අනිත්‍ය වෙන්නේ? රූපය කියලා කියන්නේ මොකද්ද? අන්න අපි රූපය බෙදා අපි නුවණින් දකින අර අභිධර්මයේ තුල තිබෙන ගැඹුරු දහම් කාරණාවන් පිළිබඳව. එතකොට ඒ ගම්භීර ඥානචර්ය කියන්නේ හැසිරෙනවා කියන එක. එතකොට නුවණ හැසිරවන්නට පුළුවන් ගැඹුරු දහම් ප්‍රදේශයන් තිබෙනවා. අන්න ඒ නුවණ හසුරවන්නට පුළුවන් ගැඹුරු දහම් ප්‍රදේශයන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. ප්‍රති ආවේක්ෂණේ නියැලෙනවා. එතකොට නැවත අපි මේ පිළිබඳව බලනකොට තමයි ඒ ගැඹුරු දහම් කරුණු අපිට හොඳින් වැටහෙන්නට පටන් ගන්න. ඒ පිළිබඳ මානසිකාරයක් නැති කෙනෙකුට ගැඹුරු දහම් කරුණු වැටහෙන්නේ නැහැ. අනිත්‍යයි කියනකොට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම මේ හේතු නිසා හටගත්ත මේ හේතු නිසා නැති වෙනවා කියන ලක්ෂණ. එතකොට මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ පිළිබඳව අපි තේරුම් නොගන්නකොට අපිට ඒව බොහොම ගැඹුරු දහම් කරුණු වෙනවා. එතකොට ඒ දේ ඔස්සේ අපේ නුවණ මෙහෙවන්න අපිට හරි අපහසුයි. හැබැයි අපි හිත පුරුදු කරන්නට ඕනේ ඒ දහම් කරුණු නැවත මානසිකාරය කරන්නට. ඒකට කියනවා ගම්භීර ඥානචර්ය පච්චවෙක්කනතා කියලා. ගැඹුරු දහම් කරුණු පිළිබඳව නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම. එතකොට ඒ ඔස්සේ නුවණ මෙහෙවීමෙන් තමයි පින්නතුනේ අපිට පුළුවන්කම තියෙන්නේ මේ භාවනාව සමර්ථ කරගන්නට. ඊට පස්සේ තදදිමුත්තතා කියලා කියනවා. ඒ දේ පිළිබඳවම ධම්මවිචය සම්බොජ්ජංගයේ පිළිබඳවම ඇති නැඹුරු බව ඒක උපදව ගන්න අපි කැමතියි. ඒ පිළිබඳව හිත දියුණු කරන්න ධර්මයේ පිළිබඳ මානසිකාරයේ පවත්වන්නම අපේ සිතෙහි ඇති කැමැත්ත උපදව ගැනීමට කියනවා තදදිමුත්තතා කියන එක. එතකොට මෙන්න මේ අංගයන් පිළිබඳව අපි අපේ අවධානය යොමු කරමින් අපි බලාපොරොත්තු වෙන අපේ හිත දියුණු කරන්නට, ඒ ඔස්සේ හිත වඩන්නට බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පින්නතුනේ හිත දියුණු කිරීම කරන්නට ධම්මවිචය සම්බොජ්ජංගේ උපදවා ගන්නට. එතකොට ධම්මවිචය සම්බොජ්ජංගේ උපදවාගත යුත්තේ හිතේ මොන අවස්ථාවකදීද? හිතේ උපදවාගත යුත්තේ අර විදිහට අපේ සිත යම්කිසි අවස්ථාවක
පත් වෙලා නම් ලීනත්වයට හිත හැකිලීමට ගිහිල්ලා නම් සිත හැකිලුණු කල්හි අප කල යුතු දෙයක් තමයි ධම්මවිචය සම්බොජ්ජංගය අනුව මානසිකාර්යය පැවැත්වීම. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා විරිය සම්බොජ්ජංගයේහි ඇති දියුණු භාවය. විරිය සම්බොජ්ජංගයේ දියුණු කිරීම. එතකොට විරිය සම්බොජ්ජංගයේ දැන් හිත ලීනත්වයට ගිහිල්ලා නම් හැකිලීමට ගිහිල්ලා නම් අපි වීරය පිළිබඳව මානසිකාර්යය පවත්වන්නට ඕනේ. හිත වීරය පැත්තට නැඹුරු කරලා වීරය පැත්ත පිළිබඳව නැවත නැවත හිතෙන් අපි මෙනෙහි කිරීම කරන්නට අවශ්‍යයි. අන්න එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අර ලීනත්වයෙන් හිත ගලවා ගන්නට. වීරය සම්බොජ්ජංගේ. එතකොට වීරය දිනු කරන්නට ඕන නම් ඒකේ නම මොකද්ද කරන්නට ඕනේ? වීරය දිනු කරගන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා විසින් සිද්ධ කළ යුතුයි අපාය භය පච්චවෙක්කනතා කියලා කියනවා. අපාය භය පිළිබඳව මානසිකාර්යය පැවැත්වීම. සතර අපාය තුල ඇතිවෙන බය පිළිබඳව එයා මානසිකාර්යය පවත්වනවා. අපායේ ඉන්නකොට මේ වගේ දුක් විඳින්නට සිද්ධ වෙනවා. අපායේ මේ බෙමදු ආකාරයේ ස්වභාවයක් පවතින්නේ. එබඳු ආකාරයෙන් එයා අපාය බය පච්චවෙක්කනතා කියලා කියනවා. අපාය බය පිළිබඳව මානසිකාර්යය පවත්වන්නට පුරුදු වෙනවා. එතකොට අපාය බය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා වගේම අපි අපේ මරණය පිළිබඳව මානසිකාර්යය පවත්වන ඕනම මොහොතක මරණය අප කරා පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම මරණය කියන දෙයට අපේ ජීවිතයේ ස්වභාවය කරගෙන පවතිනවා. ඒ කියන්නේ ඕනම මොහොතක අපිට දැන් මට යන්න බෑ, තව ටිකකින් මැරෙන්නම් කියලා අපිට ජීවත් වෙන්න බෑනේ. මරණයට අපිට ඕනම මොහොතක මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ඊළඟ මොහොතේ වෙන්නට පුළුවන්. ඒ විදිහට අපි මරණය කියන ධර්මයට අපි ආසන්න වෙනකොට, එයට අපි කිට්ටු වෙනකොට අපිට සිද්ධ වෙනවා අපිට ඊට සුදුසු, ඒට මුහුණ දෙන්නට සුදුසු දේ අපේ ජීවිතය තුළ සම්පාදනය කරගත යුතුයි කියන ප්‍රඥාව ඇති කරගන්නට. ඊට පස්සේ මැරිලා අපිව යන්නට පුළුවන් අකුසල විතර්කයක් ඉදිරිපත් වුණොත් තිරිසන් ලෝකෙට. එතකොට මට තිරිසන් ලෝකෙ ඉපදුනොත් අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට වෙනවා. ඔබේ හෙට දවස දිහා බලන්න තිරිසන් ලෝකේ ඔබට විඳින්නට වෙන දුකත් එක්ක සංසන්දනය කළා. പ്രേත ලෝකේ එන දුකත් එක්ක ඔබට සංසන්දනය කළා ඔබ දකින්න. සතර කියන්නේ අපායේ ඉපදිලා ඔබට නිර ලෝකේ ඉපදිලා විඳින්නට වෙන දුක පිළිබඳව සංසන්දනය කළා බලන්න. හෙට දවසේ ඔබේ ජීවිතයේ ඒ බඳු මට්ටමක් වුණොත් අසරණ තත්වයට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වුණොත් ඔබ ඒයින් ගලවා ගන්නට කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ. අන්න ඒ විදිහට කියන අපාය භය පච්චවෙක්කනතා. අපාය භය පිළිබඳව ඔබේ සිත පැවැත්වීම. එතකොට අපාය භය පිළිබඳව ඔබේ සිත පවත්වනකොට ඔබට නූපන් වීරිය උපදින්නත්, උපන් වීරිය දියුණුවන්නත් ඒක හේතුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා වීරයට අදාළව ලෞකික ලෝකෝත්තරව අපිට ලැබිය හැකි දේ ප්‍රතිඵල පිළිබඳව මානසිකාර්යය පැවැත්වීම. වීරය කිරීම තුළින් අපිට ලෞකිකවත් ඇති කරගත හැකි දියුණුව සහ මානසික දියුණුව සහ ලෝකෝත්තරව ඇති කරගත යුතු මානසික දියුණුව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව මානසිකාර්යය කරන්නට, මෙනෙහි කරලා බලන්නට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදී මෙච්චර අනන්ත අපරිමාණ දුකක් විඳලා මට බණ කියලා දෙන්න, මට ධර්මයේ දේශනා කරන්නට තමයි මේ தത്വයට සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තේ. උන්වහන්සේ ඒ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන ගම්දනව් වැඩම කරමින් මා සඳහාම අනුකම්පාවෙන් මේ ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මෙච්චර දුක් විඳලා මෙච්චර බෝධි සම්භාර ධර්මයන් පුරලා අවබෝධ කරගත්තේ ධර්මයේ පිළිබඳව මම උත්සාහවත් විය යුතුමයි කියලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව මානසිකාර්යය පවත්වලා නැවත නැවත ඒ පිළිබඳව මෙනෙහි කරමින් දක්ෂ වෙන්නට අවශ්‍යයි වීරිය උත්පාදනය කරගන්නට. ඒ වගේම කෙනෙකුට පුළුවන්කම තියෙනවා දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේට ප්‍රත්‍යසලසා දෙන දායකයන් පිළිබඳව මානසිකාර්යය පවත්වලා තමන්ට ඒ පිළිබඳව ප්‍රතිපදාව දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට තමන්ගේ දරුවන්ට දෙන්න තියෙන දේ දරුවන්ට නොදී ගෙනල්ලා ශාසනයේ භික්ෂුන් වහන්සේලාට පූජා කරනවා. ඉතින් සමහර වෙලාවට පිණ්ඩපාතේ වඩිනකොට අපි දකිනවා සමහර ගෙවල් වල පූජා කරන්නට දෙයක් නැතුව සීනි ටිකක් ගෙනල්ලා පාත්‍රයට පූජා කරනවා. හකුරු කෑල්ලක් තිබුණොත් හකුරු කෑල්ල ගෙනල්ලා පූජා කරනවා. වෙන ආහාරයක් උදෑසන සකස් කළා නැහැ. තමන්ගේ පරිභෝජනයේට තියෙන දේ පූජා කරනවා. එතකොට සමහර විටක ගෙදර දරුවන්ට කන්න බොන්න තියෙන දේ සමහර විට දරුවන්ට බිස්කට් පැකට් එකක් අරන් දෙන්නේ නැතුව පිණ්ඩපාතේ වඩිනකොට ඒ හාමුදුරුවන්ට
ඒ බිස්කට් පැකට් එකකින් භාගයක් ගෙනල්ලා බිස්කට් පැකට් එක පූජා කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් පිළිබඳව භික්ෂුන් වහන්සේ නමක් නම් මෙනෙහි කළා දායකයන් පිළිබඳව මෙනෙහි කළා Tamanට සලසන මෙබඳු වූ ප්‍රත්‍යලාභයක් ලබන මම මෙබඳු වූ අය බලාපොරොත්තු වන පැවැත්මම පැවැත්විය යුතුයි කියලා Taman තුළ වීරිය උත්පාදනය කරගන්නට ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මානසිකාරයේ පවත්වමින් බුදුරජාණන් වහන්සේ වීරිය මෙබඳු ආකාරයෙන් වර්ණනා කළා. වීරිය ඇති භික්ෂුන් වහන්සේලාව නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ වර්ණනාවට පාත්‍ර කළා. අපිට පුළුවන් ඒ පිළිබඳව අපේ මානසිකාරයේ පවත්වන්නට. ඒ වීරිය වර්ණනා කරපු ආකාරය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. නොඑක් ජාතක කතාවලදී බුදුරජාණන් වහන්සේ වීරිය වඩපු භික්ෂුන් වහන්සේලාව වර්ණනාවට පාත්‍ර කරපු අවස්ථා අපි දකිනවා. එතකොට ඒ බඳු අවස්ථාවන් සූත්‍රවල අපි බොහෝ අවස්ථාවල දකිනවා වීරිය පිළිබඳව දේශනා කරන අවස්ථා. වීර්යාරම්භ පිළිබඳව විරියාරම්භ වර්ගයක්ම දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වීර්ය ආරම්භ කිරීම පිළිබඳව පෙන්වපු කරුණු පිළිබඳව අපි මානසිකාරය පවත්වනවා. ඒ වගේම කුසීත පුද්ගල පරිවර්ජනතා. කුසීත පුද්ගලයෝ, කම්මැලි පුද්ගලයෝ දුරු කරනවා. දුරු කිරීම පිළිබඳව අර ධම්මවිචේදී කතා කළා වගේම අපිට එතකොට බෙදා ගන්නට සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලාවට අපිට එක කාමරේ ඉන්න අය වෙන්නට පුළුවන්. කුසීත වෙනකොට වුන් අපි සභාග වශයෙන් පවත්වන්න නැතුව අපි දුරු කරන්නට උත්සාහවත් වෙනවා. කුසීත පුද්ගල පරිවර්ජනතා කියලා කියනවා. ඊට පස්සේ උත්හාන වීරි පුද්ගල පටිසේවනතා කියලා කියනවා. උත්හාන වීරි එළඹ සිටි ආරද්ධ වීරය ඇති පුද්ගලයින් අපි ඇසුරට පටන් ගන්නවා. ආරද්ධ වීරය ඇති පුද්ගලයින් ඇසුරු කරන්නට අපි පෙළඹෙනවා. ඊට පස්සේ මේ මහා ධර්ම දායාදයේ පිළිබඳව අපි බලනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝකෙට ලබා දීපු මේ කාලෙදි විතරක් අපට අහන්න ලැබෙන මේ පරම දුර්ලභ සද්ධර්මය අද අපිට ලැබිලා තියෙනවා. මේ කාලෙදි විතරයි මේ ධර්මය අපිට ලැබිලා තියෙන්නේ. මේ කාලෙදි විතරයි අපිට මේ ධර්මයේ පිළිබඳව අහන්න පුළුවන්කම තියෙන්නේ. මේ කාලෙදි විතරයි මේ ධර්මයේ තුල හැසිරෙන්න අපිට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ පිළිබඳව අපි මානසිකාරයේ පවත්වනවා. එතකොට අපිට අන්න ඒ විදිහට මහා ධර්ම දායාදයේ පිළිබඳව මානසිකාරයේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මහා වීරය වඩපු මහා ප්‍රධාන වීරය කරපු බුද්ධ ශ්‍රාවක චරිත තිබෙනවා. ඒ පිළිබඳව අපිට පුළුවන් මානසිකාරයේ පවත්වන්නට. ඒ වගේම වීරය පිළිබඳව නැමුණු සිත් ඇතුව වාසය කරනවා. වීරය පිළිබඳව නැමුණු සිත් ඇතුව වාසය කරනවා. එතකොට අන්න ඒ විදිහට අපිට පුළුවන් වීරය දියුණු කරන්න. වීරය දියුණු කිරීමේදී අපිට පුළුවන් ඒ වීරය දියුණු කරන්නට ඒක අපි කියන ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා කියනවා යම් කිසි විදිහකින් අපිට ආරම්භ කරන්නට වීරයක් තියෙන්නට ඕනේ. ඒ කටයුත්ත ආරම්භ කරන්නට වීරයක් තියෙන්නට ඕනේ. ඊට පස්සේ නික්ඛම ධාතු කියලා කියනවා ආරම්භක වීරයට වඩා ඒ සිදු කරන්නට අපිට වීරයක් තියෙන්නට ඕනේ. ඒක ආරම්භ වීරයට වඩා බලවත්. ඒක තව දුරටත් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ නික්ඛම ධාතුව වගේම පරක්ඛම ධාතු අවසානික ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය දක්වා අපි බලාපොරොත්තු වෙන ඉලක්කය දක්වා ඒක පවත්වාගෙන යන්නට අපිට හැකියාව තියෙන්නට ඕනේ. එතකොට මෙන්න මේකත් වීරය පැත්තෙන් අපිට දිනු කරගත යුතු දෙයක්. පින්නතුනේ මේ වීරය කියන එක ජීවිතේ තිබිය යුතුම දෙයක්. බොහෝ දෙනෙකුට නැති දේ තමයි වීරය කියන දේ. ඇතැම් විටක මේ වීරයම ප්‍රමාණවත් වෙනවා සමාධිය උපදවන්නට. අර ධම්මවිචේ ප්‍රමාණවත් වෙනවා වේලාවකට වීරය උපදවන්නට. ඇතැම් විටක වීරය කියන දේම අපිට උපකාර වෙනවා සමාධිය උපදවන්නට. දැන් ලීනත්වයට ගියපු හිතක් ගැනනේ කතා කරන්නේ. හිත හැකිලිලා තියෙනකොට හැකිලිච්ච හිතට ධර්ම කරුණු මෙනෙහි කිරීම තුලත් එකඟ බව උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වීරය පිළිබඳවම උත්සාහවත් වීම තුලිනුත් අර සමාධිය උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් එයා වීරය කරනවා නොඑක් ආකාරයට අර කියපු විදිහට තමන්ගේ මනස හසුරවා ගනිමින් ඒ වගේම තමන්ගේ මනස හසුරවීම පමණකින් විතරක්ම නෙමෙයි. එයා කායික වශයෙන් උනත් අර සැපසහගත ඉරියව් වලට මාරු වෙන්නට යන්නේ නැතුව තමන් ඒ ඉරියව්වක් තුළ ලැබෙන සමහර වෙලාවට දුක් වේදනාවක් වන්නට පුළුවන් ඒ ඉවසගෙන එයා භාවනාවේ නියැලෙන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි වීරය කියලා කියන්නේ. සමහර වෙලාවට ඒ වීරය ඊටම වැදගත්. ඒක ප්‍රායෝගිකව භාවනා කරනකොට වීරය අධිෂ්ඨානීය නිසා ඇතිවෙන සමාධියක් තිබෙනවා. සමහර වෙලාවල් තිබෙනවා හිත මොන විදිහකටවත් සමාධි කරන්නට පුළුවන් කමක් නැත්තේ.
හිත අරමුණක පිහිටන්නෙම නැහැ. ඒ බඳු අවස්ථාවලදී වීරය පිළිබඳව මානසිකාර්යය පවත්වමින් ඒකේනා හිතනවා නම් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මම පැය 3ක් ඉඳගෙන ඉන්නවා එක දිගට. ඉඳගෙන මම මේ පිළිබඳ මානසිකාර්යය පවත්වනවා. අතපය කොච්චර වේදනාවටපත් වුණත් මේක කැඩෙන්නේ නැහනේ. මේ බුද්ධෝත්පාද කාලේ මම කොහොම හරි මේ දැඩි වීරයෙන් මේ ඉරියව්ව තුළ වාසය කරනවා. එතකොට දැඩිව ඒ ඉරියව්ව තුළ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. දැඩිව අදිෂ්ඨාන කරගෙන. සමහර විට පැය 3ක් මම සක්මන් කරනවා. කාලය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට දැඩිව අපි ඒ අදිෂ්ඨානය තුළ පිහිටලා අපි අමාරුවෙන් අපේ ඉලක්කය සාධනය කරගත්තට පස්සේ අර පරක්කම ධාතු, ආරම්භ ධාතු පටන් ගත්ත නික්කම ධාතු ඊට වඩා දැඩිව අපි පවත්වන්නට උත්සාහවත් වෙනවා. අවසානයේ දක්වා ඒ කාල පරිච්ඡේදය අවසන් වෙනකන් අපි වීරයෙන් අර මානසිකාර්යය තුළ පිහිටලා කොච්චර වේදනාව දැනනත් ඒක ඉවසගෙන ඉන්නවා. එතකොට ඒකට කියනවා පරක්කම ධාතුව සම්පූර්ණ වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපේ හිත නිකම්ම අපි සිද්ධ කරපු අපි බලාපොරොත්තු වෙච්ච දේ අපිට ලැබෙන දේ විදිහට පිනතුණි අපිට નિરાයාසයෙන්ම හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඒ වීරිය තුලින් ඇතිවෙන සමාධියක්. වීරිය තුලින් ඇතිවෙන සමාධියක්. ඒකත් විතක වෙන දෙයක්. සමහර වෙලාවට වීරිය ඉන්ද්‍රිය විතරක් අදිමත්ව වැඩෙන්න ගියොත් එහෙම ඒක ගැටලුකාරී වෙන්නට පුළුවන්. හැබැයි මේ කියන්නේ ලීනත්වයට ගියපු හිතක් නැවත සමාධිමත් මට්ටමට ඇති කරගන්න තියෙන උපක්‍රමයක් ගැන. වීරයෙම නැවත නැවත ආසේවනය කරගෙන යාමක් ගැන නෙමෙයි. ලීනත්වයට ගියපු හිතක් නැවත දියුණු කිරීමක් පිළිබඳව. මේ විදිහට අපිට පුළුවන් වීරය පිළිබඳව නැවත නැවත වඩන්නට. ඒ වගේම අපිට තියෙනවා ප්‍රීති නිස්ෘත භාවය, ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු කරන්නට. එතකොට ප්‍රීතිය ඇති කරගන්නට සුදුසු ස්ථාන පිළිබඳව අපි මානසිකාර්යයේ පවත්වමින් ඒ ස්ථාන පිළිබඳව අපි නුවණ පවත්වන්නට පෙළඹෙනවා. එතකොට අපිට පුළුවන් අපේ හිත සමතේකට ඒකාග්‍රතාවයකට පමුණව ගන්නට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දේවතානුස්සති ආදී මේ අනුස්සති භාවනාවන් තුළින් අපිට මේ හිතේ ප්‍රීතිය උපදව ගන්නට අවශ්‍ය කරුණු අපිට සම්පූර්ණ කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඔස්සේ මේ ප්‍රීතිය කියලා කියන්නේ වෙනත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි අර සතුටුයි කියන අර ලෞකික දේවල් තුළ අපි උපද ගන්න ප්‍රහර්ෂවත් සතුට මෙතනින් බලාපොරොත්තු වෙන්නට එපා. මේ ප්‍රීතිය කියලා කියන්නේ අර කුසල ප්‍රතිපදාව තුළම සතුටින් නියැලෙන්නට පුළුවන්කම. දැන් මට බෑ කියලා හිතලා හිතේ හැකිලෙනකම තියෙනවානේ. අන්න ඒ කෙනාට අර බුද්ධානුස්සතිය ආදී ඒ රුචි භාවනාවක වෙනත් පැත්තකින් තමන්ගේ හිත නියැලෙන්න මෙනෙහි කරන්න පටන් ගත්තාම එයාට ඒ තුල උපදින ප්‍රීතියක්. ධර්මයේ පිළිබඳ මානසිකාරය කරන ගත්තාම ඒ තුල උපදින ප්‍රීතියක්. නෑ මේක කොහොම හරි සිද්ධ කරන්නට ඕන දෙයක්. කොහොම හරි මේ පිළිබඳව මම උත්සාහවත් වෙනවා. අන්න ඒ ප්‍රීතිමත් බව ඔබට ඇති කරගන්නට පුළුවන් වෙනවා. එතකොට ඒ ප්‍රීතිමත් භාවය උපකාර වෙනවා අපිට මේ ධර්ම මාර්ගය තුල යන්නට. එතකොට ඒ ප්‍රීතිමත් භාවයේ පිළිබඳව ඒ සමාධිය උපදව ගන්න යනකොටත් ඒක දියුණු කරන්නට යනකොටත් ඔබට තියෙන උපක්‍රම පාවිච්චි කරන්නට. උපක්‍රම පාවිච්චි කරන්නට ඒකට උපදවගත යුතු දේවල් උපදව ගන්නට. ඔබ ප්‍රීතිය ඉපදවිය හැකි මානසිකාරයක් තුල පිහිටීම. ඊට පස්සේ ප්‍රීතිය ඉපදවිය හැකි මානසිකාරයක් තුල ඉපදවීම වගේම ඔබට සුදුසු ආකාරයට ඔබේ පරිසරය පවත්වා ගැනීම, ප්‍රතිපහසුකම් පැත්තෙන් ඒවට සුදුසු ආකාරයට බඳු දේවල් පවත්වා ගැනීම. ඒ වගේම ධර්මයත් එපා වුණ හැමදේම එපා වුණ පුද්ගලයන් ඇසුරු නොකිරීම. ධර්ම ප්‍රීතිය හඳුනාගත්ත පුද්ගලයන් නැවත නැවත ඇසුරට යොමු වීම. මේ ආකාරයෙන් ඒ පිළිබඳව නැඹුරුව කටයුතු කිරීම ආදී බොහෝ ලක්ෂණ තිබෙනවා. ප්‍රීතිය පිළිබඳව අපි නැඹුරුව ඒ භාවිත කරන්නට උත්සාහවත් වීමේදී. එතකොට අපේ හිත ලීනත්වයකට ගියොත් යම් කිසි අවස්ථාවක හිත ලීනත්වයට යන සෑම අවස්ථාවකම අපි උත්සාහවත් විය යුතුයි මෙන්න මේ විදිහට හිත ලීනත්වයෙන් ගලවාගෙන නිවැරදි අරමුණක හිත පිහිටව ගන්නට. අන්න එතකොට තමයි අපි ඒ භාවනාවට හිත කර්මන්නේ කරනවා කියලා කියන්නේ. භාවනාව කරගෙන යනකොට හිත ලෑස්ති කරගන්නවා කියලා කියන්නේ. ඒ නිසා මේ කර්මස්ථාන පිළිබඳව හඳුන්වා දෙන්නට කලින් මේ කරුණු පිළිබඳව ඔබට මේ විදිහට පැහැදිලි කරන්නේ මේ ඔබ භාවනා කරගෙන යනකොට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන අවස්ථාවන්ට ඔබ මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පූර්ව දැනුමක් ඔබට ඇති කරගන්නට. එතකොට ඔබ දන්නවා හිත කම්මැලිකමට යනකොට හිත ලීනත්වයකට යනකොට ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒකට කර්මස්ථානයක් කියලා දුන්නාම ආය ඇවිල්ලා ප්‍රශ්න අහන්නට දෙයක් නැහැ.
ස්වාමීන් වහන්සේ මට පොඩි විනාඩි දෙක තුනක් යනකොටම නිදිමත එනවා. එතකොට මොකද කරන්න කියලා අහන්න දෙයක් නැහැ. දැන් ඔබ දන්නවා හිත ලීනත්වයට යනකොට ඒක හඳුනගත යුතුයි. ලීනත්වයක් ඇති වෙනකොට මම ඒකට උපකාරක හිතට අනුග්‍රහ කළ යුත්තේ ඒ කියන්නේ හිතට සලකන්නට ඕනේ මේ දේවල් වලින්. හිතට සලකන්නට ඕනේ ධම්මවිචේ පැත්තෙන්, වීරිය පැත්තෙන්, ප්‍රීතිය පැත්තෙන් මම හිතට හොඳට සලකන්නට අවශ්‍යයි. එතකොට මම හිතට අර හිත සාමාන්‍යයෙන් අපි දියුණු කරන පස්සද්ධිය පැත්තෙන් අපි හිත දියුණු කරන්නේ නෑ. හිත සාමාන්‍යයෙන් අපි අරගෙන යන්නට හදන සමාධිය පැත්තෙන්, උපේක්ෂාව ඇති කරගන්නට හදන පැත්තෙන් නෙමෙයි හිත අරගෙන යන්නේ. මේ පැත්තෙනුයි අරගෙන ආයුත්තේ කියලා දැන් ඔබ දන්නවා. ඒකට දන්න නිසා ඔබ ඒ ධර්මයන් දියුණු කරන්නට අවශ්‍ය උපක්‍රම පාවිච්චි කරනවා. එතකොට දැන් ඔබ අර කමඨහනම වඩ හිත දැන් කමඨහන වඩාගෙන යනකොට තමයි ලීනත්වයට ගියේ. දැන් තව දුරටත් කමඨහන වඩ නිදි කිරා වැටිලම යනකම් මේ භාවනාව කර ඉන්නේ නෑ. එපාම වෙනකම් භාවනා කර ඉන්නේ නෑ. දැන් ඔබ දන්නවා මේ පැත්තට හිත යොමු කරන්නට ඕනේ. ඊට අමතරව ඔබට පුළුවන්කම තියෙනවා දැන් ඉඳගෙන භාවනා කරන කෙනෙකුට විනාඩි 15යි නම් භාවනා කරන්න පුළුවන්. 15න් පස්සේ ඔබට භාවනා කරන්න අමාරු නම් එපා වෙලා යනකම් මේක ඉඳගෙන ඉන්න නැතුව ඔබ විනාඩි 10කින් විතර නැගිටින්න. ඉරියව්ව වෙනස් කරලා ඊට පස්සේ භාවනා කරන්න. ඊට පස්සේ ඔබ සක්මන් කරන්න. විනාඩි 10ක් විතර සක්මන් කරන්න. ආපහු ඔබ ඉඳගන්නේ ඒ වෙලාවේදී දැඩිව අදිෂ්ඨාන කරගන්න මම විනාඩි 12ක් කොහොම හරි ඉන්නවා. මේ විදිහට කාලය වැඩි කරගෙන ඔබ ටිකෙන් ටික භාවනා කරන්නට පුරුදු වෙන්න. එතකොට ඒ ඉරියව් මාරු කිරීම තුළින් විවිධ උපක්‍රම පාවිච්චි කිරීම තුළින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ භාවනාව සමෘද්ධ කරගන්න. ඊට අමතරව හිත ලීනත්වයට යනකොට තීන මිද්දේට හිතපත් වෙනකොට ඔබට පුළුවන්කම තියෙනවා භාවනා අරමුණ මදකට නතර කරලා අර විදිහේ මානසිකාර පැවැත්වීම ඊට පස්සේ අතපය ටිකක් තදින් පිරිමැදීම ඊට පස්සේ කන් ආදී ටිකක් තදින් ස්පර්ශ කළ ඒ දේවල් පිරිමැදීම වටපිට පොඩ්ඩක් බැලීම මේ වගේ දේවල් වලින් ඔබට මේ තීන මිද්ද භාවය දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ආකාරයේ පැවැත්මක් උපයෝගී කරගෙන ඔබ උත්සාහවත් වෙන්න කොහොම හරි මේ ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම කොහොම හරි පූර්ණේ කරගෙන ඔබේ භාවනාව සමෘද්ධ කරගන්නවා කියලා. ඉතින් දේශනා තුනකින් පමණ මේ කොටස් ආවරණය කරන්නට හිටියත් මේ බොහෝ කරුණු කාරණාත් එක්ක අපිට තවත් පොඩි කරුණු ටිකක් සාකච්ඡා කරන්නට තිබෙනවා. ඒ නිසා ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ කරුණු ටික ඔබට ඉස්සෙල්ලා පැහැදිලි කර දීලා කර්මස්ථාන පිළිබඳව පැහැදිලි කර දීමෙන් පස්සේ සාකච්ඡා ස්වරූපයෙන් මේ භාවනා වැඩසටහන ඔබත් එක්ක ඉදිරියට පවත්වාගෙන යන්නට එනම් හැමදිනම කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ භාවනා වැඩසටහනෙහි දායකත්වයෙන් කටයුතු කරනවා නිර්මලී ගුණතිලක මහත්මිය සහ ගුණතිලක පවුලේ දූ දරුවන් ඇතුළු ඒ පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 12 වන දිනට 96 වන ජන්මදිනය සමරන සර්ණලතා දහනායක දයාබර මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරගන්නට. ඉතින් කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් පළමුව දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ඔබ සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් දෙන්න. ඒ වගේම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ලබන නිර්මලී ගුණතිලක දියණිය ඇතුළු ගුණතිලක පවුලේ දූ දරුවන් බලාපොරොත්තු වෙනවා. 12 වන දිනට 96 වන ජන්මදිනයේදී ඇති ස්වර්ණලතා දහනායක දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරගන්නට ඒ මෑණියන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න.
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.